දේශනාව ගැන නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න ඕන. කුසුමක් එහෙනම් මේ නැත්තම් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒකත් මේ කුසුමක්කාගෙන්ම ඉගෙනගත්ත දෙයක් තමයි ඒක. ගෞරවයෙන් කියන්න ඕනේ. දැන් ඔය වහන්සේ අද අපිට පැහැදිලි කරපු විදිය දැන් මේ නීවරණ හිතේ ආවහම කොහොමද ඒක දෙස බලමින් ඒවා මේ ඉවත් කරගන්නේ කියන මාතෘකාවේ යටතේම මට මතකයි දැන් මේ මීට අවුරුදු 10 12කට ඉස්සර කුසුමක් කිව්වා මල්ලි දැන් මට තරහකාරයෙක් හම්බුනොත් එහෙම මම එයා එක්ක ගිහිල්ලා අනිවාර්යයෙන්ම කතා කරනවා මට තේරුණොත් මෙයා මේ මං එක්ක තරහයි කියලා. එතකොට ඒ වගේ මං හිතේ එහෙම මේ තියාගන්නේ නැහැ. දැන් මගේ අතින් වැරද්දක් වෙලා නැතුව ඇති. නමුත් එයා මොකක් හරි වැරදි අවබෝධයක් නිසා ඔය පන්සලේ කවුරු හරි එහෙම කියලා දැන් අපේ ඇති වෙන ද්වේෂය හෝ යම් යම් දේවල් සිතුවිලි දෙස බලමින් අපි ඒවා මේ ඉවත් කරගන්නවා වගේ නීවරණ ක්ලේශ. ඉතින් මම හිතන්නේ මම ඒකෙනුත් ඉගෙන ගත්ත ඒහා සමානවම දැන් අපි යම් කිසි අවස්ථාවක අපිට අපහසුතාවයකටපත් වෙලා බොරුවක් කියන්න වෙනවද මේකෙදි කොහොමද ගැලපෙන්නේ යන්න ඒ වගේ දේවල් එදිනදා ජීවිතයේ අපි කොහොමද මේ වැඩි දියුණු කරගෙන මේ ඒව කඩා ගන්න කියන එක ගැන ඔබ වහන්සේ පැහැදිලි කිරීමක් කරොත් අපිට මම හිතන්නේ ඒක තව ටිකක් ප්‍රයෝජනවත් වෙයි කියලා එහෙම අපේ කෙලෙස් අයින් කරගන්න. කොහොමද ඉතින් අර දේශනානුකූල වුණත් බැලුවොත් එහෙම අපිට කියනවා මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාචී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම තියාගන්න ඕන කියලා. ඒ වගේ යුක්තව කටයුතු කරන්න කියලා. නමුත් එදිනදා ජීවිතයේදී කොහොමත් විවිධාකාර විදිහේ හැලහැප්පිලි වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒත් එක්ක ඉතින් අර අපේ බලාපොරොත්තු වෙන ප්‍රමාණය අපිට කොහොමත් ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි පරම සත්‍යයක්. ඉතින් ඒ ලැබෙන ප්‍රමාණය තුලින් සන්තෝෂ වෙන්න අපි සිත සකස් කර ගනීවි කියලා මම විශ්වාස කරනවා සතිපට්ඨානයේ වැඩිමත් එක්ක. මොකද මේක තුල අපිට හිත පුරුදු කරන්න උගන්වන්නේ තියෙන දේ ප්‍රමාණවත් කියලා කියන්නේ. ඒකේ තේරුම විශේෂ වෙනක් දෙයක් බලාපොරොත්තු නොවෙනවා කියන තැනටයි අපේ හිතපත් වෙන්නේ. ඒකට බාහිර පැත්තෙන් තරහා එන්න පුළුවන් හෝ රාගේ එන්න පුළුවන්. අපි විසිරවන්න හදන්නත් පුළුවන්, සැකේ එන්නත් පුළුවන්. කම්මැලිකම් හදන්නත් පුළුවන්. අපි හඳුනාගත්තා නම් මම නීවරණ ගැන විතරක් කිව්වොත් එහෙනම් අපි හඳුනාගත්තා නම් භාවනාව තුළදී එන දේවල් හඳුනා ගන්න, දකින්න සාමාන්‍ය ජීවිතයේදී ඇත්තටම කරන්න තියෙන්නේ මම හිතනවා ඒ හපංකම් තමයි. ඒක එක්තරා කමඨහනක් හෝ එක්තරා අරමුණක් හැටියට විතරක් ගත්තොත් එහෙම හරියට භාවනා මාර්ගය තුළදී අර සිතුවිල්ලක් ඇවිල්ලා අපිව රාගයට අරන් යනවා හෝ දේශයට අරන් යනවා හා සමාන බවක් තමයි සාමාන්‍ය ජීවිතය තුළත් ලෝකයාගෙන් අපිට මොනවා හරි මේ විදිහේ බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒක තුලක් තියෙන්නේ කියන එකයි මගේ වැටහීම නම්. එහෙමයි. ඒ වුණාම අපිට භාවනා කරන වෙලාව පරයන්කයට විතරක් හෝ සක්මනට විතරක් හෝ සීමා කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයටත් ඇදලා දාගන්න පුළුවන් කමක් හම්බ වෙවි. අපි සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරනකොට කතා බහ කරලා විරුතහලු කරලා ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අපි පරිවර්තනය කරන්න යන සීමාවට එනකොට වෙනස් කරන්න යන සීමාවට එනකොට මම හිතනවා අර කැටකිරිල්ලක උපමාවෙන් තියෙනවා වගේ අපි අර සතියේ ආරක්ෂාවට හිත දාගනි කියලා. මම හිතනවා සිහිය තුලින්ම තමයි හැම දෙයකම විසඳුම අපිට සලස ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ කියලා. ඒත් එක්ක ඉතින් ඊට පරිබාහිරව ඒ කිව්වා වගේ මොනවා හරි උපක්‍රම ස්ට්‍රැටජි භාවිතා කරන්න අවස්ථාවකුත් තියෙනවා. ඒකත් හරි. මේක නිවැරදි. කොහොම නමුත් සතිපට්ඨානයේ පැත්තෙන් සීය දිනු කිරීම භාවනාව පැත්තෙන් බැලුවොත් අපි ගාව තියෙන භාවනාවේ අධ්‍යක්ීම්
ප්‍රමාණයත් එක්ක සාමාන්‍ය ජීවිතය තුළ තියෙන දේවල් වලට අපි දක්වන ප්‍රතිචාරයන් ටික තීරණය වෙනවා කියන එක තමයි මගේ දැනීම. එහෙමයි ස්වාමීන් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රායෝගික අත්දැකීමක් මම එකතු කරන්න කැමතියි. ස්වාමීන් වහන්සේ මට දැන් ඊයේ වෙච්ච දෙයක් ඒකෙදි මට ඇත්තටම ද්වේෂයක් ආවා, ශනික ද්වේෂයක් ආවා ඒ වචනයකට එතනදී මම ස්වාමීන් වහන්සේ මම දැක්කා මගේ ඇතුලේ සිද්ධ වෙන දේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙනම් ස්වාමීන් වහන්සේ කියන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ මගේ ඇතුලේ හෘද ස්පන්දනය ඩිග් ගාන එක දැක්කා. ඇතුලේ අර නිකන් දැවිල්ලක් වගේ එහෙම එකක් දැක්කා. ඒ දකින්නකොට තමයි මට මතක් වුණේ ඇයි මම මේ කොහෙවත් යන වචනයකට මේ නිකන් ව්‍යාපාදයක් ඇති කරගන්නේ කියන එක ශනිකව මට ආවා. ඒකත් එක්ක අර ඒක ක්‍රමයෙන් සමනය වෙලා ගියා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට මේ දැන් මේ අර පංච නීවරණ ගැන කියනකොට අර ව්‍යාපාදයේ කියන එක ගැන මට හිතුණා මේම ඒක එතන සමනය වුණා ස්වාමීන් වහන්සේ. ඔව් ඇත. කොහොමත් අපි නීවරණය කියන දේ නිවැරදිව හඳුනාගත්තොත් බුදුහාමුදුරේ දේශනා කරන හැටියට මේක බාහිරේ නෙවෙයි හඳුනාගත යුතු වෙන්නේ තමන් තුළ. ඒ තමන් තුළ හඳුනා ගැනීමත් එක්ක අපි සංසිඳනවා. අපි මධ්‍යස්ථ භාවයට පත් වෙනවා. අපි ඇත්තටම ලැජ්ජ වෙනවා පවට. ලැජ්ජාව සබය ඇති වෙනවා. ඒක තමයි මේ ලෝකපාලක ධර්මය. ඒක ඇති වුණාට පස්සේ ඉන් එහාට මතුවෙන්න තිබිච්ච කැහැට වලින් නිදහස් වෙනවා කියන එක තමයි මම හිතන්නේ මේක තුළ තියෙන කාරණාව. ඒ දේ හඳුනා නොගත්තොත් ඒ නීවරණය අපිව පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම වුණාම අර අපේ තියෙන ස්වභාවය හෝ වටිනාකම හෝ ප්‍රමාණය හෝ බැහැර වෙලා ගිහිල්ලා කටයුතු කාරණා කරන්නට වචන කතා බහ කරන්නට හිතන්ට අපේ හිත පෙළඹෙනවා. නමුත් ඒ දේ දැකීම තුළින්ම දැක ගන්න ප්‍රමාණයෙන් ඒ දේ නිදහස් වෙන්න පුළුවන්කම හම්බෙනවා. එතකොට භාවනාව තුළදී අපි ඉගෙන ගන්නට ඕන දේ තමයි මේ දේවල් දකින්න හඳුනා ගන්නම අපේ මාර්ගය හෝ අපේ අවධානය යොමු කරන්න ඕන. ඒ තුළින් අපිට හොඳ පන්නරයක් හම්බ වෙනවා. මේ ගමන තුළ ඔය කියන නීවරණ භාවයන් දකින්න ඒකටම මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වන එකද සාර්ථක වෙන්නේ කියලා. ඉතින් ඒක මම හිතනවා ධර්මයේ සම්පූර්ණ ගුණයක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස. සනස තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් සනසි කිව්වා අර යම් ප්‍රහාණය වෙච්ච නීවරණයක් ආයතින් අනුපාදෝ ආය නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්නවා කියන එක. මේ පාර ඔබ වහන්සේ කිව්වා එක මේ පාරත් ඔබ වහන්සේ එක කාරණාවක් සම්බන්ධයෙන් කියලා මේක. එක කාරණාවක් සම්බන්ධයෙන් තමයි ඒක කියලා. ඒ කියන්නේ නැවත උපදින්නේ නැහැ කියලා ආයමත් උපදින්නේ නැහැ කියන එක පංච පජානාති දැනගන්නවා කියන එක. එතකොට සනස ඒක එතනදී එක බොහොම සූක්ෂම තැනක් කියලා වගේ තේරෙනවා නිකන් ඔබ වහන්සේ ඒක ඇත්තටම ඒක පොයින්ට් කරලා නතර කරේ මම තලබට පාර කියන්න බලාගෙන වෙන්නේ නැති සනස ඒක තව ටිකක් විස්තර කරන්න පුළුවන් කොයි වගේ එකක්ද කියන්නේ මෙතන සම්මාදිට්ඨියක් එක්ක බොජංග මොකක් හරි එකක්ද මොකද්ද කියන එක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් සනස තමයි ලබන පාර ඔබ වහන්සේ කියන්න ඉතින් හිතිය වෙන්න පුළුවන් නමුත් චුට්ටක් ඔක පැහැදිලි කරොත් මේක කොයි පැත්තකටද මේ යන්නේ කියන එක ඇත්තටම කියනවා නම් නීවරණය ඇති තැන දුක තියෙනවා. නීවරණය නැති තැන දුක නැහැ. නීවරණය ඇති තැන බොජ්ජංග නැහැ. නීවරණය නැති තැන බොජ්ජංග තියෙනවා.
එහෙමයි. නීවරණේ ඇති තැන එතකොට සම්මාදිට්ඨිය නැහැ. නීවරණේ නැති තැන සම්මාදිට්ඨිය තියෙනවා. නීවරණේ යට වෙලා ඉන්න තැන කියලා කියන්නේ ඇති තැන කියලා කියනකොටත් වඩා. එතකොට මෑණියනි මේ යන්නේ ඒ කියන සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගන්න තමයි. මම හැටියට මගේ හැටියට මගේ ආත්මය හැටියට අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ ආශාව කියන අතෙන් හෝ තරහ කියන අතෙන් ප්‍රතික්ෂේප කිරීමේ කියලා කියන අතෙන්. එහෙම නැතිනම් කුලෑටිකම කම්මැලිකම කියලා කියන ඒ කෝණයෙන් විසිරීම කියලා කියන හෝ හැකිලීම කියලා කියන ඒ අතෙන් එහෙම නැත්නම් සැකේ කියලා කියන අතෙන් අපි කියමු ඒ අත්වලින් අල්ලන් ඉන්නේ කියලා. නීවරණ කියන මේ කොටස එක බලනකොට ඊට පස්සේ අපිට හම්බ වෙනවා මම අල්ලගෙන ඉන්නේ හෝ මම මේකට ගැට ගහිලා තියෙන්නේ මොන පදාර්ථයේ පැත්තෙන්ද කියලා. ඔය කියන කාරණාවල මොන දේ හරහාද කියලා. එතකොට සංසාරගතව එක්තරා කාරණාවකට සංසාරයේ කෙසේ නමුත් මේ ජීවිතය තුළදී දුක් විඳ තිබිච්ච දෙයක් අපිට යන්තම් ඇහැ ගැටුණා වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඒක තනිව බලන්ට හම්බ වේවි කියලා. ඒ හම්බ වෙන දෙයක් හිතන්ට නාකයි අපි කාමච්ඡන්ද කියන නීවරණය ඇතිවීම යම්කිසි කාරණාවක් ගැන තියෙන කාමච්ඡන්ද නීවරණය ඇතිවීම දැක්ක කියන්නකෝ. ඒක පැවතීම දැක්ක කියන්නකෝ. නැතිවීමක් දැක්ක කියන්නකෝ. ඒ දෙයින් නිදහස් වීමක් දැක්ක කියන්නකෝ. ඒ නිදහස් වෙලා ඉන්නවා කියන එක තේරුම් ගත්ත කියලා කියන්නකෝ. එතකොට පින්නතුනේ අපි මේ ඉගෙනගෙන තියෙන්නේ අර සමස්ත කාමච්ඡන්ද කියලා කියන ඔක්කොම ගොන්න ගැන නෙවෙයි. නමුත් ඒ ඔක්කොම ගොන්නේ එක්තරා චූටි කොටසක තිබිච්ච කාමච්ඡන්දය කියන එක්තරා කාරණාවකට අපේ තිබිච්ච කාමච්ඡන්දය නැති කරගත්තා කියන ඒ කාරණාවයි මේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒ පොඩි කාරණාව ගැනයි නැවතත් වතාවක් අපිට කාමච්ඡන්දයක් ඇති නොවෙන්නේ. ආයතින් අනුපාද ධම්මා කියලා කියන ඒ තැනට පරිවර්තනය වෙලා තියෙන්නේ අපි හරියට කරගත්තොත් එහෙම. එතකොට නැවතත් ආය සංසාරගතව ඒ දේ අපිට මුණ ගැහුණාට ඒ දේ තුලින් ආපහු අපිට කාමච්ඡන්දයක් ඇති කරවන්න පුළුවන් කම නෑ කියන තැනයි මේ සකස් කරලා තියෙන්නේ. හැබැයි වෙනත් දෙයකින් අපිව කාමච්ඡන්දයකට යට වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. සරල උදාහරණයක්. අතීතයේ අපි මොකක් හරි දෙයක් ගැන තියෙන බැඳීමක් අපිට මතක් වෙනවා නම් හේත් එක්ක යාවෙච්ච හාවෙච්ච රූප සංඥා තියෙන්න පුළුවන්. සද්ද සංඥා තියෙන්න පුළුවන්. ගන්ධ සංඥා තියෙන්න පුළුවන්. ජීවහා සංඥා තියෙන්න පුළුවන්. රස සංඥා තියෙන්න පුළුවන්. පොට්ටබ්බ සංඥා තියෙන්න පුළුවන්. ධම්ම සංඥා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට දැකපු රූප වල මතක තියෙන්න පුළුවන් අපි ගාව. ඒ දේත් එක්ක ඒ දේට අපි මනාපේ හෝ රුචිකත්වයේ හෝ ඇලීම දක්වන්නේ ඒ ඇහැට දැකලා තියෙන රූපත් එක්ක. කනට අහලා තියෙන සද්දත් එක්ක. නාසයට දැනලා තියෙන ගඳ සුවඳත් එක්ක. ඒ වගේ තියෙන සංඥාත් එක්ක. ඒ වගේ තියෙන මතකත් එක්ක. දිවට දැනලා තියෙන රසයත් එක්ක. ශරීරයට දැනලා තියෙන ස්පර්ශයත් එක්ක. සහ පිහිටට අරගෙන තියෙන අරමුණු වල තියෙන ඒ මට්ටමත් එක්ක. ඒ අරමුණුත් එක්ක. හැබැයි යම් වෙලාවකදී අපිට හම්බ වුණොත් මේ කොටස ගැනත් අපි කතා කරනවා ඉදිරියේදී හම්බ වුණොත් ඔය කියන රූපය ගැන කියන ඒ කොටස ඒකෙන් මම මනාපය ඇති කරගෙන තියෙන ඇලීම තියෙන්නේ කියලා ඒක හරියට හඳුනාගත්තා නම් ආයෙත් වතාවක් ඒ රූපය තුලින් අපිට දුකක් හදාගන්නේ නැති විදිහේ හිතක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ රූප කොටස තුලින් දුක ඇති වෙච්ච එක ඉතින් නැති වෙලා යනවා වෙන්න පුළුවන්. නමුත් දුක ඉවර නැහැ. මොකද හේතුව අපි ගත්ත කනේට අහපු සද්දවල සංඥා ටික තාම ඉතුරුයි. නාසයට දැනෙච්ච ගඳ සුවඳ වල සංඥා ටික තාම ඉතුරුයි. ඒවා මම කියලා අල්ලගත්ත ඒවට ලොල් වෙච්ච ඒවට මනාප වෙච්ච ඒ සංඥා ටික තාම ඉතුරුයි. අපි ඒවා අභිරමණය කරනවා. ඒවට මනාප වෙනවා. ඒකයි මම කිව්වේ අර එක කාරණාවක් තමයි එක වෙලාවකට අපිට හම්බ වෙන්නේ කියලා. නීවරණ ගැන වල ඇත්තම කියනවා නම් මේ යන්නේ මම දැන් ওই කියාපු විදිහේ ඒ තැන දක්වායි මේ අපි හිත අරන් යන්නේ. බලන්න මේ හරියකට එන්න බුදුරජාණන් වහන්සේ
අපි කොච්චර මාර්ගයක අරගෙන ආවද බලන්න පුදුමාකාර ලස්සනයි. පුදුමාකාර ලස්සනයි. අපි පළවෙනියෙන්ම පටන් ගත්තේ වැඩේ මතකද කැරක්ටර් කපන සද්දය අහලා. දැන් අද කාලේ ඒ වගේ කල්පනා කරලා බලනකොට ඇත්තටම එක්තරා විදිහකට අපිට නිකන් කොහොමද hina යන්නේ නෑ. නමුත් හරි පුදුමත් හිතෙනවා. ඒ කාලේ අපි සිහිය කියන දෙයට පරිවර්තනය කරගත්ත දේවල්. නමුත් ඒව ඕන නැතුව නෙවෙයි. ඒ වගේ පටන් ගත්ත ගමනක් තමයි. ඒ වගේ තමයි උගන්වන්න පටන් ගත්තේ මේ හිතට සිහිය කියන එකේ සංඥාව මොකක්ද කියලා. අපි දන්නේ නැහැ මෙච්චර කාලයකට සිහිය කියන එකේ සංඥාව මොකක්ද කියලා. මේ වගේ අවධියක් ඒ කාලේ කතා බහ කරා නම් ඒවට කියන්නේ අnder දෙමළ කියලා. කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් දැන් අපි අල්ලනවා මේවා. දැන් අපිට තේරෙනවා ඇත්තටම ඕ එහෙම කතාවක් තියෙනවා කියලා. එතකොට මේ අහුවෙන්න පටන් ගන්නේ අපේ ජීවිතය තුළ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීන විද්‍යාවට, උද්ධච්ච කුක්කුච්චයට හෝ විචිකිච්ඡාවට අපිව නතු වෙච්ච එක කාරණාවක්. එකක් අල්ලගත්තා නම් ලොකු දෙයක් ඇත්තම කියනවා. ඒ එක කාරණාව හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒ හඳුනා ගැනීම තුළ ඇත්තටම සම්මාදිට්ඨිය කියන එක තමයි රජයන්න පටන් ගන්න. බොජ්ජංග ටික තමයි එළියට එන්න පටන් ගන්න. සතියෙන් ඉන්නවා ධම්මවිචේ තියෙනවා වීර්ය පිටුව ඔක්කොම ටික තියෙයිද. ඒව ගැන පස්සේ කතා කරමු. කොහොම නමුත් අපිට හම්බ වෙනවා දුකක තිබිච්ච හිතක් දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම දකින සුවිශේෂත්වය ඒකයි මේක නාත ධර්මයක්. අනාත වෙන ධර්මයක් නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ අපිට හම්බ වුණා හැම දුකක්ම දැක ඉන්න බවක්. මතක් කරලා බලන්න. හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒක හැම එකක්ම සිහියක් කරගන්න අපිට ඉගන්වනවා. නමුත් දැන් උගන්වනවා දුකෙන් නිදහස් වුණාට පස්සේ ඒක තුල තියෙන විඳින්නේ ඒ නිදහස භුක්ති විඳින්න. සතිපට්ඨාන සූත්‍රය ගැන කරන විග්‍රහයන් වල මට මතකයි ඔබතුමියත් මාත් එක්ක කතා කළා තියෙනවා සතිපට්ඨාන සූත්‍ර වර්ග 4ක් කියලා. සතිපට්ඨානය වඩන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා කියලා මට මතකයි අපි කතා බහට ලක් කළා. ඒකේ තියෙනවා නේද? පළවෙනි එක ditta ධම්මසුඛ විහාර, දෙවෙනි එක සති සම්පජඤ්ඤය, තුන්වෙනි එක ඥාන දර්ශන, හතරවෙනි එක නිබ්බානසන. දැන් එතකොට තේරෙනව නේද මේ වෙනතුනේ අපි මේ ඉගෙන ගනිමින් පවතින්නේ අපේ සන්තකයේ තිබිච්ච ඒ කියන දුකෙන් නිදහස් වුණාට පස්සේ ඒ තියෙන සැනසීම මොකක්ද කියලා භුක්ති විඳින ස්වභාවය නේද කියලා. අපි එතකොට ඔය කියන ආකාරයන් ඔක්කොම පුරුදු කරගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒකද දැන් තේරෙනවා ඇති භාවනාව පුරුදු කිරීම තුළින් ඇත්තටම සම්පූර්ණ පිටකයම අපි පරිපූර්ණ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒව කියෙන්නේ නැති වුණාට. කියවන්න ඕන නැති වුණාට අපි ඒක දේශනාව තුළ තියෙන හැම එකක්ම පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා මේ ගමන තුළ. අපි මේ ගමන තුළ දැක්කා ditta ධම්ම සුඛ විහාර ඇති කරගන්න පුළුවන් තත්ත්ව තිබ්බ සතිපට්ඨානෙන් හන්ද. හුදෙක් සතිය සහ සම්පජඤ්ඤය විතරක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. අපිට ඥානය ඇති වෙච්ච තත්ත්වයක් තිබුණා. දැන් අහුවෙනවා නිවන් සැනසීමක් තියෙන එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි මම අහන්නේවා නීවරණ තිබ්බ නැති වෙලාවට මම නිවන් දැක්ක දහම්දුරන්නේ කියලා. එහෙම එකක් නෑ. කොහොම නමුත් අපි දැන් ඉගෙන ගන්න පටන් ගන්නවා නීවරණය නිදහස් වුණාට පස්සේ ඒ තියෙන විමුක්තිය ඒ තියෙන සැනසීම තුළ තියෙන අර බෝධි අංග භාවයට පගේ හිත පරිවර්තනය වෙන ස්වභාවයක් වගේ වෙන්න පුළුවන්. කොහොම නමුත් මම දකිනවා වෙනතුනේ මේ දේශනාව තුළ තථාගතයන් වහන්සේගේ අර බෙදා දක්වන බවත් අර කොහොමද කියන්නේ කේවල පරිපූර්ණ බව මොනුපිළිවෙලක් තියෙන පරිපූර්ණ හැටියට දේශනා කරන බවක් තියෙනවා. එකකට එකක් සැස දෙනවා. සංසන්දනය වෙනවා, සමාන වෙනවා. එකක් කළාට පස්සේ ඒකෙන් ඊළඟ එකට අපිව තල්ලු වෙමින් පවතිනවා. තතත්ථා උපනිස්සති කියනවා වගේ ඒ වගේ අපි මේ චුට්ට මේ දකින්න කෙලෙස් ස්වභාවයට වඩා තවත් කෙලෙස් ස්වභාවයක් දකින්න අපි චුට්ට මේ උගන්වනවා වෙන්න පුළුවන්. හරිම ලස්සනයි මේ ගමන. පුදුමාකාර විදිහේ පිළිවෙලක් තියෙනවා. මේ දේ පාවිච්චි කරන්න භාවිතා කරන්න පටන් ගත්තොත්
ඇත්තටම කරුණු සහිතව නම් කාටවත් කියන්න බෑ දුකෙන් නිදහස් වෙන්න බෑයි කියලා. සංසාර ගමන කියන එක නිදහස් වෙන මාර්ගය මේ ගන්න තියෙනවා. අපිට චුට්ට චුට්ට ක්‍රම අහු වෙනවා. මේ යන්නේ දැන් බලන්න ඔයයන්ට තේරෙනවා ඇති දැන් අපි අර මේ කතා කරන්නේ අර අපි දැකපු එක අවස්ථාව ගැන තමයි. ඒ වුණාට මෙතන තියෙනවා ලොකු ගැඹීරත්වයක් ගැඹුරුකමක් තියෙනවා ගැඹුරක් තියෙනවා. ඒකට අර ශාසනය ගැන කියනවානේ මේ අර මහා මුහුදට යනවා වගේ කතාවක් කියන. යන්න ගැඹුරුයි කියලා කියනවානේ. ආන් ඒ වගේම තමයි එහෙමයි පහරාදු. අන්න ඒ වගේම තමයි අපි මේ ශාසනය තුල චුට්ට ඒ ගැඹුරු අර්ථයයි අධ්‍යයනය කරගෙන යමින් පවතිනවා. ඒකට එතකොට අපි අර මූලිකව කරාපු හැම කාරණාවක්ම අනිවාර්යයෙන්ම ඕන වෙනවාමයි. එහෙම හැම තැනකම මේ කියන දේවල් මේ ධර්මතා තිබුණාමයි අපිට හඳුනා ගන්න බැරි වුණා මිසක. දැන් අපිට ඍජුව දකින්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේකත් 50 සතිපට්ඨපට්ඨිතා කියන ලක්ෂණයට යුක්තයි. ඕකයි මේක තුල තියෙන පුදුමාකාර දේ වෙන්නේ. එතකොට මේ හැම එකක්ම අපි ඉගෙන ගන්නේ තවත් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් සලසා ගන්න. ඒකට අධ්‍යාපනය කියන එකට පරිලහයක් ඇති කර ගන්නව නෙවෙයි. නමුත් මේ හැම එකකින්ම අපිට තවත් දොරක් විවර වෙනවා වගේ දේකුයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි අපි චුට්ට ඉගෙන ගන්න පටන් ගන්නෙ නීවරණයක් හරහා. මේකේ මගේ යෝජනාව තමයි පුද්ගලිකව මේ දාවි හඳුරන්ගේ යෝජනාව තමයි ඔය නීවරණ පහම ගොනු කරගන්නෙත් නැතුව තමන්ට ප්‍රධාන වශයෙන් ගැහැට තියෙන එක නීවරණයක් හෝ එක්තරා කාලයකදී එක නීවරණයක් තවත් කාලයකදී තවත් නීවරණයක් ආදී වශයෙන් ඒ ආකාරයට වගේ භාවිතා කරන්න හෝ පුරුදු කරන්න අපි ඉගෙන ගන්නවා නම් මේ ගමන තුළ යම් කිසි විදිහක ක්‍රමානුකූල භාවයක් තියෙවි කියලා මම හිතනවා. අපිටම තේරෙන වෙනසක් වැඩපිළිවෙලක් තියෙවි කියලා මම විශ්වාස කරනවා. සනස තව පොඩි දෙයක්. දැන් එතකොට දැන් මේ නීවරණ පහටම සනස දැන් ඔබ කියාගෙන යනට හිතිච්ච දෙයක්. අපි දැන් උපක්ලේශ කියලා කියන මට්ටමක් තියෙනවා නේද? ඒ කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන මානය, දැඩි බව, ඊළාට ඉවසීම නැතිකම, තද ගතිය, ඒ මට හිතෙන සනස දැන් මේ නීවරණ පහට දැන් අන්තිමට උපක්ලේශ කියලා හඳුන්වන ඒ සියුම් තත්ත්වයන් ටික තමයි මේ මෙතරදී නීවරණ වෙන විදියක් තියෙන්නේ වගේ නේ සනස. තමන්ගේ තුලම තියෙන පොදියක් තියෙන උපක්ලේශ කියන මට්ටමකින් තියෙන නිකන් දැඩි ඉවසීම නැතිකම, දැඩි බව ඒවා වගේ එළියට එන්නේ නේ සනස. ඔයගේ තැනකදී නිකන් මේ ධම්මානුපස්සනාවක් කියන තැනට ඔය දැන් ඔබ වහන්සේ විස්තර කළ තැන. ඒක ඒව එකක් අහුවේ අල්ලගන්න පුළුවන් කියලා තේගීමක් තියෙනවා. දැන් කාමච්ඡන්ද කොහම මහා ගොඩාක් තියෙන එකේ එක කාරණාවක් ඔබ වහන්සේ කිව්වේ දැන් ඒ එක කාරණාවකින් කියලා අපි තුමු දැඩි ගතියක් තිබ්බා කියලා. නැමෙන්නේ නැති දැඩි ගතිය. සමහරට ඒ වගේ චූටි එකක් අල්ලගත්තා නම් ඒකේ දුරු වීමක් වුණොත් ඒකේ දුරු වීම කියන එක. ප්‍රහීනේ. එහෙමයි. ප්‍රසන්න. එහෙමයි. මම හිතනවා අපේට මීට කලින් ඉඳලම ඔය කියන කාමය, දේශය, අනික් කාරණාවල් ටික දකින්න හම්බ වුණා, ස්පර්ශ කළා. ඒ වුණාට ඒ වගේ ප්‍රභවය හෝ ඒකේ තියෙන හරිම ලක්ෂණයන් ටික මෙච්චර කාලයකට අපිට හම්බ නොවුණා වෙන්න පුළුවන්. හෝ අපි හිත පුරුදු කළේ ඒවා තියෙන වෙලාව දැනගන්න විතරක් මිසක නැති වෙලාව හඳුනා ගන්න නෙවෙයි වෙන්න පුළුවන්. ඔබතුමී කියන එකත් හරි. මේ අපි ඉගෙන ගන්න අතරම කෙලෙස් සහ අනුකෙලෙස් කියනවා වගේ ඔය කියන ක්ලේශ සහ උපක්ලේශ කියනවා වගේ ඒ කියන අර අපිට ප්‍රකට වෙන කාරණාවන් වලට වඩා අභ්‍යන්තරිකව තියෙන අනිත් කාරණාවල් ටිකත් හඳුනා ගන්න වෙන්න තමයි. ඒක ඇත්තටම ගමන තුලදී චුට්ට සකස් වෙන දෙයක්. ඔය කියාප එකත් එක්ක මම මෙහෙම එකක් කියන්නම්. මූලිකව අපිට තියෙන නීවරණයන් ටික අපි හඳුනාගත්තාම එක්තරා මට්ටමකදී පසු කාලීන ඔය කියන නීවරණයන් ටික ඒ මට්ටම තුලදී අපිට ප්‍රකට වෙන්නේ නෑ ආයි. සරල උදාහරණයක් ගත්තොත් පර්යංකය තුලදී යම්කිසි වෙලාවක දනිස්සේ වේදනාවක් තියෙනවා නම් කාටත් තියෙන්න පුළුවන්. අපිට පුළුවන්කමක් තිබ්බොත් ඉවසා වදාරාගෙන ඉන්න යම්කිසි කාලයක් ඒ තියෙන සියුම් වේදනාව ඊළඟ දවස තුලදී භාවනාවට යද්දි බලන්න ඕන ඒ වගේ වේදනා මට්ටමක් එනකන් අපේ හිත අපි පුරුදු කරලා තියෙනවා
ඒ වේදනාව දරාගෙන ඉන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉන් එහාට තියෙන එකයි ඊළඟට අවුල තියෙන්නේ. ඒකට මේක දරා ගැනීමේ මට්ටමක් කියලා මම කියන්නේ නැහැ කියන්නෙත් නැහැ. එතකොට මේ ගමන තුලදී ඔය කියන නීවරණ භාවයන් වල උනත් අපිට හම්බ වෙන්න පටන් ගන්නවා එක්තරා ස්තරයන් වගේ දේවල්. එක්තරා පැති, එක්තරා කෝණ, පැතිකඩ ඒ වගේ කාරණා හම්බ වෙන්න පුළුවන්. ඒක හරි සුවිශේෂ ලක්ෂණයක් කියලා මම කියන්න කැමතියි. ඔව් මේක තුලින් අපිට හම්බ වෙන්න පටන් ගන්නවා. මේක සියලුම දුක් වලින් නිදහස් වෙන දෙයක් නම් මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ කියන හැම එකක්මත් අහු විය යුතුමයි. එහෙම නේද? වෙන කොහෙවත් නෙවෙයි නම් මේක හම්බ වෙන්නේ මේ කාසෙදිම තමයි. එතකොට දැනට තථාගතයන් වහන්සේ අපිව අරගෙන යනවා සමස්ත හැටියට තියෙන එක්තරා තැනකට වගේ. මේකෙන් පස්සේ ඕනනම් අරගෙන බලන්න ඇහැ කන නාසය දිවකය මන කියන මේ ටික කඩනවා කෑලි වලට. ඒක මීටත් වඩා තව ටිකක් ලස්සනයි. ඒක හරියට අර මං අද කාලේ දකිනවා මේ අභ්‍යවකාශයේ ඉඳලා කැමරාවකින් මෙහෙම ලෝකේ බලනවා නම් ඉස්සෙල්ලාම ලෝක ගෝලෙ පෙන්නනවා. නෑ ඊටත් කලින් අහස පෙන්නනවා. ඔන්න තව කිට්ටු වෙනවා. ලෝක ගෝලෙ පෙන්නනවා. එන්න ලෝක ගෝලෙත් ඔන්න තව ටිකක් කිට්ටු කරනකොට ඔන්න කොහේ හරි තියෙන මහද්වීපයක් පෙන්නනවා. ඊට පස්සේ ඒ මහද්වීපයත් තව ටිකක් කිට්ටු කරනකොට ඒකේ තියෙන නගර පෙන්නනවා. මේ නගරයත් තව කොහේ හරි කිට්ටු වෙනකොට ගමක් පෙන්නනවා. ඒ ගමත් කොහේ හරි කිට්ටු වෙනකොට ගෙදරක් පෙන්නනවා. ඒ ගෙදරත් කොහොම හරි කිට්ටු වෙනකොට අපි හිතමු වහලයක් පේනවායි කියලා. ඒ වහලෙත් තව ටිකක් කිට්ටු කරනකොට ඒ වහලේ තියෙන මොනවා හරි උළු කැටේ තියෙන සංයුති පේනවා. ඒ වගේ මේ අපි යන්නේ ටික මේ ගමන තුල දකින්න පේන්න පුළුවන් වෙන දේවල් වල විස්තරාර්ථ භාවයක් හදාගන්න කියන එක තමයි මගේ අර්ථය. එහෙම වෙනවා කියලා කියන්නේ ඔය අනුකෙලස් කියන ඒවාත් ඇත්තටම උපක්ලේශ කියන ඒවාත් අපිට පේන්න පටන් ගන්න ඕන, අහු වෙන්න පටන් ගන්න ඕන. ඒ ටික වෙන්න පුළුවන්. ඒ ටික තමයි කියලා මම කියන්නේ. ඒ ටික වෙන්න පුළුවන් මේ එළියට එමින් පවතින. ඒසෙන් වේවා. එහෙමයි. සම්මාස මට පොඩි ප්‍රශ්නයක් මතුණා. අහන්න අවසරයිද? එහෙමයි. සමිනවාස මට හිතුණා දැන් ඔය ඔක්කොම පංච නීවරණයන් අඩු කර ගැනීමට පවා සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය හයවෙනි මාර්ගයේ අපි ටිකක් සැලකිල්ලෙන් ප්‍රැක්ටිස් කරන්න නෙවෙයි හිතට ගත්තොත් ඒක අපට උදව් වෙනව නේද කියන එක. කොහොමද ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තියෙන එක කාරණාවක් ක්‍රියාත්මක කරනවා නම් අනිත් කාරණා ටික කොහොමද සිද්ධ වෙමින් පවතිනවා. අපි බලන්න ඕන වෙන්නේ ඒ කාරණාවල් ටික සිද්ධ වෙන ස්වභාවය හඳුනා ගැනීම කියන එකයි මගේ නම් වැටහීම. ඉතින් කොහොමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කරුණු කාරණා අටම එකිනෙක සංසන්දනාත්මකයි සම්බන්ධයි. එකිනෙකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ. ඒ කියන හැම දෙයකටම ඔය කියන හැම එකක්ම ඇත්තටම වැදගත් භාවයක් දකිනවා. සුවිශේෂත්වයක් තියෙන සිහිය වැඩිම තුලින් සතිපට්ඨානය තුලින් ඔය කියන හැම ලක්ෂණයක්ම එළියට එන්න ගන්නවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නමුත් ඉතින් අපිට පුද්ගලිකව වැඩිපුර අවධානයක් යොමු කරන්න පුළුවන් නම් ඔය කියන ආකාරයට එක්තරා කොටස් වලට පවා මම දකිනවා සහ මමත් හිතනවා ඒ වගේ විශේෂ විදිහේ වැදගත්කමක් එළියට එන්න පුළුවන්කමක් තියෙවි කියලා. සාදු ස්වාමී. අවසරයි ස්වාමීන් වහන්සේ. එමය. පංච නීවරණ දිහා බැලුවම ස්වාමීන් වහන්සේ එක අඩු වැඩි වශයෙන් කියන්නේ හැම එකම තියෙනවා නැහැ නෙමේ. නමුත් සමහර දේවල් වැඩිපුර තියෙනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ව්‍යාපාදයේ ගත්තොත් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේදී මම ඉස්සර නම් සාමාන්‍යයෙන් ඔෆිස් එකේදී එහෙම අසාධාරණේ දැක්කොත් ඉදිරියෙන්ම හිටිය කෙනෙක්. අනික් අය වෙනුවෙන් මේ නමුත් ඉතින් පසු කාලීනව ඒක ටික හදාගෙන ඒක ටිකක් අඩු කරගත්තා. දැන් ස්වාමීන් වහන්සේ මම කවුරු හරි මට බැන්නොත් හරි මම නොකරපු දෙයක් කිව්වොත් හරි ඒ වගේ දෙයකදී මට ඒක අහනකොට ටිකක් එවෙලෙට කන් රත් වෙනවා වගේ අර ලොකු කේන්තියක් ආවට සමහරලාවට මම ඒක
පිට කරන්නේ නැහැ ප්‍රකාශ කරන්නේ නැතුව සමහරවිට මට නිශ්ශබ්දව ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් ඒකදී කිව්වොත් මම ඔයා කියන එක වැරදි මේ මම ඔකට සම්බන්ධ නැහැ හරි ඔයාගේ අදහස වැරදි කියලා ඒක මට හිත හදා ගන්න පුළුවන්. නමුත් ඒක දැන් ඔන්න දවසක් විතර වගේ ඒක සාමාන්‍යයෙන් හිතනවා. නමුත් ඒක ඊට පස්සේ ඒක හිතින් අයින් කරන්න පුළුවන්. එතකොට මම හිතනවා මම කේන්ති ගන්න එක වැරදි. මම නොකරපු දෙයක් නම් මම නොකියපු දෙයක් නම් ඇයි කියලා ඒකෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒක මතක් වුණොත් එන්නේ අර ස්වාමීන් වහන්සේ දැන් ටිකකට කලින් කිව්වා වගේ දුකක් ඇත්තට. දුකක් එන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඒ නිසා ව්‍යාපාදයෙන් මම එච්චර ලොකුවටම පීඩා විඳිනවා කියන්න බෑ. නමුත් මේ කාමච්ඡන්දයෙන් නම් ස්වාමීන් වහන්සේ මේ එදිනෙදා ජීවිතයේ දැන් වැඩ කරද්දී සමාලාවට ලොකුවට ඒක විඳිනවා. දැන් උදාහරණයකට මම දැන් සාමාන්‍යයෙන් ඔය වවන්න කරන්න හරි ආසයි මල් වලට එළ වලට. දැන් ස්වාමීන් වහන්සේ දැන් අද උදේ බලනකොට ඔන්න මිරිස් තවානක් දාලා තිබුණා. ඒක ගොළු බෙල්ලෝ කාලා. දැන් ඇත්තට මේකට දුකක් හිතුනේ. තරහ ගියේ නෑ. ගොළු බෙල්ලෙක් හිටියා අරන් දාලා නිකන් හිටියා. නමුත් ඒක දැන් අර ප්‍රපංච විවි හැම වෙලේම කියවෙනවා. වවන්න කියලා ගත්තත් කරන්න නැහැ. අපරාධේ අර ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ දේවල් වලින් කොහොමද දිනලා ජීවිතේ මිදෙන්නේ? ඒක සාමාන්‍යයෙන් දැන් අර අපි හුඟක් දුරට මම ගැටෙන දෙයක් ස්වාමීන් වහන්සේ ඔය වවන දේවලදී ඒ වගේ දේවල් වුණාම දැන් සතෙක් හිටියත් මොනොත් උන්ට මරන්නත් බෑ බෙහෙත් ගහන්නත් බෑ. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට ගොඩක් නිකන් හිතෙන් විඳිනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ දේවල් වලදී කොහොමද ස්වාමීන් වහන්සේ එකෙන් අයින් වෙන්නේ? මෙහෙම මම හිතනවා අපි බලාපොරොත්තුවක් ඇති කර ගන්න ඕන කම්පියුටර් එකක් ගන්නකොට වෛරස් එකක් එනවා කියලා. එහෙමයි. ඒක කම්පියුටර් වල තියෙන සාමාන්‍ය ස්වභාවය. වාහනයක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ එන්ජින් එකේ ට්‍රබල් එකක් එනවා මේකේ. ඒක අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම වැඩ කටයුතු කරනකොට මට මතක අපේ නායක හමුදුරෝ කියපු ලස්සන වචනයක් තියෙනවා. සමහරට ඒක මේකෙදි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට භාවිතා කරන එකක්. නිස්සරණාධ්‍යාසයෙන් කරනවා. සමහරකට මේ කරන දේ තුලින් මම ගොඩක් බලාපොරොත්තුවක් තියාගෙන ඒ දේ කළොත් මේ කියන දේ තුලින් අසවල් විදිහේ ප්‍රයෝජනය ලබා ගන්නවාමයි කියලාම මම කටයුතු කරොත් ඒ තුල තියෙන ඇටැච්මන්ට් එක අල්ල ගැනීම අතිශයම වැඩි වගේ. ඒක තුල තියෙන බර වැඩි. උදාහරණයක් හැටියට ඔබතුමිය කුලසිරියම ඔබතුමියට මම යම් කිසි දෙයක් දෙනවා නම් මං ගාව මෙතන පෑනක් තියෙනවා. මම මේ පෑන ඔබතුමියට දෙනවා. මම මේක දුන්නට පස්සේ මේ මෑනියෝ මට මෙහෙම ස්තුති කරයි. මේ විදිහට සලකයි. පෙරලලා මට පෑන් 500ක් දෙයි. ඒ දෙන පෑන් අහවල් රටේ අහවල් වෙළඳ නාමයේ තියෙන අහවල් වර්ගයේ අහවල් මිල ගණන් වල තියෙන පෑන් ටිකක් දෙයි. මම මෙහෙම පෑනක් දුන්න විත්ති අනිත් පැත්තටත් කියයි කියලා ඒ විදිහේ අභිලාෂයකින් ඒ විදිහේ සංස්කාර ගොන්නකින් මම මේ පෑන ඔබතුමීට දෙනවා නම් මං දෙන්නේ පෑන විතරද? අල්ලගෙන දෙන්නේ සාමාන්‍යයෙන්. මං දෙන්නේ පෑන නිකම්ම නෙවෙයි. මේ පෑනත් එක්ක පුදුමාකාර බරක් ගැට ගහලා මං දෙන්නේ. එතකොට ඔබතුමිය යම් කිසි වෙලාවකදී මේ පෑන ගත්ත ගමන්ම මට ස්තුතිත් කරනවා. දැන් බොහොම පිං. ඇත්තට මට පෑනක් නැති හිටියේ මේ බන්දියට. කමටහන් වාර්තා ලියන්න මට පෑනක් නැතුව හිටියේ. බොහොම පිං සනස මම දැන් ඒක ලියන්න පුළුවන්. මට හොඳයි. ඕක කිව්වා කියන්නකෝ. ඒ දෙන ස්තුති කිරීමට මම සතුටුද? මම සතුටු නෑ. ඇයි? මම බලාපොරොත්තු වෙන්නේ ඔය කියපු වචන ටික නෙමෙයි. අන්න ඒ වගේ නායක හමුදුරුවෝ කියනවා නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන්න කියන අතහැරීමේ චේතනාවෙන් මේ දේවල් හුදෙක් මට කරන්න පුළුවන් කාරණේ කරනවා. ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රමාණය ආරක්ෂා කරනවා. විනාශ වෙන ප්‍රමාණයක් තියෙනවා නම් එක් ස්වභාව ධර්මයට භාර දෙනවා කියන්නේ. ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම් අරගන්න. උදාහරණයක් හැටියට ගොළු බෙල්ලා කියන සතා එනවා නම් අපිට එතකොට හිතා ගන්න පුළුවන් එයා එන මාර්ගය අපිට අහුරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් බාගදා ඊළඟ වතාවේදී එයා එන එක වළකින්න පුළුවන්.
ඒක ගහකට තට්ටු කරලා මේව කළාට පස්සේ අපිට ඕන ඒ පැලේ අරගෙන ගලවලා මොකක් හරි ගහක හරි දාලා පෝච්චියක හරි තියලා ගුළු බෙල්ලාවත් එක්ක පැත්ත ගිහින් තියන්න පුළුවන්. හරි පුතා. කාලා ඉන්න ඕනේ මෙතනට වෙලා කියලා ගහන වැටේ වටකුත්. වටේ වැටකුත් ගහනවා. ආ. නැමිනි පුතා නම් කියලාගෙන බෝඩ් එකකුත් ගහනවා. ඒ වගේ අර මම හිතනවා අපිට මේ කාරණාවන් වලදී අපි බලාපොරොත්තු වෙන්න ඕන ඒ ලැබෙන හැම දෙයකින්ම ඒ හැම එකක්ම අරමුණක් කරගන්න. හරියට සතිපට්ඨානය තුල කායනුපස්සනාවේදී අපිට මුලින් භාවනා කරන්න යනකොට ආනපානේ වඩන්ට ගියා ආනපාන නැති හින්දා එපා වුණා. සද්ද බද්ද ඇහුනේ එපා වුණා. ශරීරයේ තේරුණා එපා වුණා. මට ඕනෙක නැහැ. ඒක හන්ද. නමුත් පසු කාලීනව අපි හිත හදාගත්තා සද්ද බද්ද ඇහුණා වුණත් මම භාවනාවේ ඉන්නේ. හිත දිව්වා වුණත් මම ඒක දැනගත්තා නම් මම භාවනාවේ ඉන්නේ. ශරීරය දැනගත්තා වුණත් මම භාවනාවේ ඉන්නේ. ආනාපානේ දැනුණා වුණත් මම භාවනාවේ ඉන්නේ. මේ හැම එකකටම අර ඉක්වල් බවක් සමාන බවක් මධ්‍යස්ථ මතධාරීත්වයක් අපිට දෙන්න අවස්ථාවක් හම්බුණා. අන් ඒ වගේ අපිට අවස්ථාවක් හම්බ වෙන විදිහේ හිතක් හදාගන්න පුළුවන් වේවි. භාවනා මාර්ගයේ සහ සාමාන්‍ය ජීවිතය තුළ සිදු වෙන මේ දේවල් වල තියෙන ඔය සංසන්දනාත්මක සමානකම දැක්කොත් එහෙම මම විශ්වාස කරනවා මහ ලොකු පරයාසයක් නැති වේවි කියලා ලොකු වෙනසක් නැති වේවි කියලා. මේ හැම එකකම තියෙන එක හා සමාන විදිහක ක්‍රියාකාරීත්වයන් රටාවක්. එතකොට ඒක දිහා දැකලා දුක් වීම හෝ ඒ දුක සතුටින් බාර ගැනීම හෝ ඒ දුකක් නැතුව ඉන්න විදිහ ඉගෙන ගැනීම අපිට බාරහාර වෙනවා. අපිට බාර වෙනවා. අපි හිතට උගන්වන්න බලමු පිනතුනේ මෑණියනි මේ කාරණාව තුළදී මීට කලින් මම දක්වපු ප්‍රතිචාරය මේකයි අමනාපය ඇති වුණා නම් ඒකට ඒ අරුචි අමනාපය කියන එකම තමයි තිබුණේ වගේම මීට පස්සේ මම මේ විදිහේ දෙයක් අලුතෙන් කරනවා කියලා. මම හිතනවා අර ඉස්සෙල්ලා අර කුසුම මෑණියෝ කිව්වා වගේ සම වායාම පැත්තට වගේ ඒක වැටෙයි එතකොට. මොකද ඊට කලින් ඒ වගේ දෙයක් සිද්ධ වෙනකොට දක්වපු ප්‍රතිචාරය තුළ තිබ්බේ අර වගේ දුක් ඇති කර ගැනීමක් වුණාට පසු කාලීනව අපේ සිතකය වචනය කියන තුන්දර හසුරුවන් ඉගෙන ගත්තොත් ධර්මානුකූල භාවයක් එක්ක වෙනක්ම විදිහේ දිශානතියකින් වෙනක්ම විදිහේ කෝණයකින් මේ එකම සිද්ධිය අපි බලපු පැත්ත වෙනස් වෙලා ඇති. එකම සිද්ධිය අපි බලන පැත්ත වෙනස් කරගෙන ඇති. මම හිතනවා ඒක ලොකු වෙනසක් වෙයි කියලා. ඉතින් ඒ වගේ අපි අලුත් දෙයක් හිතට උගන්වන්න බලමු. අලුතෙන් හිතන්න, අලුතෙන් වැඩ කටයුතු කරන්න එහෙම අවස්ථාවක් සලසගමු. ඒත් එක්කම නිස්සරණාධ්‍යාසය තුළින්ම වැඩ කටයුතු කරන්න බලමු. මට මතකයි ඒ කාලේ කුඹුරු වැඩ කරනකොට අපේ සංස්කෘතිය තුළ තිබුණා එක ලියද්දක් ඉතුරු කරන කුරුල්ලන්ටම කියලා. එහෙමයි. ඒකේ තේරුම ඒ ලියද්දී කුරුල්ලෝ ගොයන් කෑවොත් ඒකට මොකක්වත් කියන්නේ නැහැ. එලවන්නේ නැහැ. හැබැයි අනික් ලියද්දක කුරුල්ල ටික ගොයන් කෑවොත් එලවනවා. පසු කාලේන කුරුල්ලොත් ඉගෙන ගන්නවා අහවල් ලියද්දී ඉන්නකොට කන්න පුළුවන් අපිට. බඩ පැරෙන්න කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර අරන් යන්න පුළුවන්. අන්න ඒ වගේ අර අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ වගේ ඇතෝ ඉන්නවා නම් සතු ඉන්නවා නම් උන්ටත් යම් කිසි අවස්ථාවක් දුන්නොත් එහෙම සමහරක් වෙලාවට ඇත්තටම උන්ටත් අපි සැලකුවා වෙන්න පුළුවන්. මට මතකයි දානය ගැන කියන තැනදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපිට දවසකට 3 වතාවක් දන් දෙන්න පුළුවන් කියලා. කෑම ගන්න වේලාවල් එක 3 වතාවක් කෑම ගන්නවා නම් 3 වතාවක් දන් දෙන්න පුළුවන් කියලා. අවමේ කියනවා අපි හිතන්නේ නෑ මේක කවදාවත්ම හැම කාලා පිගාන හොදලා විසික් කරන වතුර ටික තියෙනවනේ ඉඳුල් වතුර ටික. ඔය ටික විසික් කරනකොටත් අපි හිතනවා නම් මේකත් කවුරු හරි කෙනෙක්ට ආහාරයක් වේවා සතෙක්ට ආහාරයක් වේවා කියලා ඒකත් අර දානයක කියන මට්ටමකට වැටෙනවා. මේ දානය කියන එකේ ඉතින් වටිනාකම නම් තීරණය වෙනවා සීල සමාධි ප්‍රඥා මත. ඒ කියන්නේ දෙන කෙනාගේ සහ ලබන කෙනාගේ. කොහොම නමුත් කමන්නේ අර විදිහට විසික් කරන එකත් දානයක් තමයි. උදාහරණයක් ඇරෙට කිව්වොත් එහෙම ඔක තවදුරටත් නම් ඒ වතුර ටික අපි පොල් කට්ටකට හරි කෝප් එකකට හරි දාලා පැත්තකින් තියලා තිබ්බොත් කූඹියෝ එනවා ඔක කන්ට.
හැබැයි උන් ගිලිලා මැරෙනවා. නමුත් ඕක නිකන් අර මතු පිට පොළවේ නිකන් දාලා තිබ්බොත් එහෙම එව්ව කන්ට ඒගොල්ලන්ට තේරෙනවා. ආන් මේ වගේ ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒකෙන්ද අපි බලමු මෑණියනි අපේ සංස්කාර ටික අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ටික අපි පොඩ්ඩක් චුට්ටක් අප්ඩේට් කරගන්න බලමු. 2022 ආවා. දැන් අලුත් මේකක් තියෙනවා. අලුත් ඊරා එකක් මේක. ඉතින් මේක අපි අලුතෙන් හිතන්න බලමු. අලුත් අදහසක් දාගන්න බලමු. ඕක දිහා මං හිතන්නේ සංස්කාර හැටියට හරි විඥාන හැටියට හරි නාම රූප හැටියට හරි එහෙම දකින්න එක මං හිතන්නේ ඇත්තට සාර්ථක වෙයි කියලා. ඊට වඩා සාර්ථකත්වයක් තියෙවි. ඊට වඩා හොඳක් තියෙවි කියලා විශ්වාස කරනවා. නිසරණ අධ්‍යාසය තුළින් අතහැරීමේ චේතනාව තුළින් කරුණු කාරණා ග්‍රහණය කරගන්න එක. ඒක එහෙම කරගන්න අවස්ථාවක් සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ශාවිනාස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකට නම් මට දොස් කියන්න එපා. මේ කොරෝනා වෛරස් එක කියන එක එක්තරා ජීවීන් කොටසක්ද ස්වාමීන් වහන්සේ? මන් දන්නේ නැහැ. I have no idea what you're talking about. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ මම දැක්කා අර ලේඩි සයිඩොක් කියන බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඔකට උත්තරයක් දීලා තිබුණා. කොරෝනා කියන නම පාවිච්චි කරේ නෑ. නමුත් මට තේරෙන විදියට මොකද ඔය ප්‍රශ්නේ මගේ හුඟක් මං සිතට ආව මෙහෙම දෙන බෙහෙතක් ගන්නකොට ඒ විස බීජ මැරෙන ඒක පාණාතිපාතක්ද කියලා එහෙම හිතුණා. ඒකට දෙකක් මම දැක්ක ස්වාමීන් වහන්සේට දෙනමක් ඒකට උත්තරයක් දීලා තිබුණා. එක ස්වාමීන් වහන්සේනක් කිව්වා ඒක එහෙම අන්තගාමි මතයක් කියලා එහෙම හිතන්න එපා කියලා අසනීපයක් නම් බෙහෙත් ගන්න කියලා. නමුත් ලේඩි සයිඩ් ස්වාමීන් වහන්සේ කියලා තිබුණේ ඔය වෛරස් කියන එක ඒකේ නෑ කියලා විඥානයක්. ඒක ධර්මතාවයක්. ඒක මෙහෙමයි කියලා තිබුණේ. programmed to survive. ඒක එහෙම තමයි ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඒක කොහොම හරි ඒක මේ තව multiply වෙලා එහෙම යනවා. නමුත් ඒකේ විඥානයක් නැහැ. ඒක නිසා ඒක එහෙම මේ ඒක මේ සතෙක්ගේ විනාශයක් නෙමෙයි කියලා එහෙමයි මට තේරුනේ. මම ඒක හොඳ අදහසක් තමයි. ඒක වෙන්න පුළුවන් තමයි. සමහර අනෙක් ස්වාමීන් වහන්සේ කියපු කතාවත් හරි තමයි. අපි අර නිගණ්ඨනාත පුත්‍රයෝ වගේ අර පරමාවිහිංසාවාදය ගැන එහෙම එකක් ගැන සලකන්නත් ඕන නැහැ. වගේම ඒක ජීවයක් නොවෙනවයි කියන එක ඇත්තටම අපි කාටවත් තේරෙනවා. නමුත් ඒක එක්තරා විදිහක මොකක් හරි හැදිච්ච විෂ බීජයක්. බීජයක ප්‍රමාණය මම හිතන්නේ ඒකට දුන්නොත් ප්‍රමාණවත් ඒ තුලින් අපේ ජීවිත ආරක්ෂා කරගන්නවා කියන මට්ටම ප්‍රමාණවත් කියන එක තමයි මගේ අදහස. සාදු සාදු ස්වාමීන්